තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡාවන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. සාමාන්‍යයෙන් මේ සාකච්ඡාවේදී ඉස්සෙල්ලාම මේ රූපය කියන එක මේ රූපපතිතිකෝ වික්කවේ තස්මා එහෙම කතා කරලා ඊළඟ රූප කන්දේ කියන කතා කරලා ඒ දෙකම මේ ඒක නිකන් විග්‍රහයක් විදිහට ධර්මකාරණයක් කියලා වගේ අදහසින් මේ සම්පූර්ණ විස්තර කරලා නෑ රූපය කියන එක අපිට දැනන ගතියක හොයන්න යන්න ඕන. රූපය කියන එක අරක රූපස්කන්ධය කියන කාරණාව කියලා දෙන එක. ඒක කිසිදු විදිහකින් අර දැනන ගතියක් කියන අපිට විග්‍රහයක් දෙන්න පුළුවන් කන්නේ නෙමෙයි. ඒක කියලා දෙන එක. රූපය කියන කාරණාව විදීම කියන එක අපිට අපි අත්විඳින තුනට විදීම කියන අපිට හොයාගන්න බැරි විදීම කියන එක අපිට කතා කරන්න පුළුවන් මේ විදිනවා කියන හඳුනා ගන්නවා කතා කරන්න පුළුවන්. අරකට කතා කරන්න පුළුවන්. අපි ගත්තොත් සමාධි විදීම ආධ්‍යාත්මික විදීම. හැබැයි අපට ඒ කතා කරන්නේ හිස් වේ වුණාට ඒතන. මොකද ආධ්‍යාත්මික විදීම කියවට බැඳිලා නෙදී. ඒක හම්බෙලා නැහැ. හැබැයි විදීම කියන කාරණා අපට ඒක විතරක් ලං කරලා කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ කතා කරන්න විතරයි. එතකොට ඔය දැන් රූපපතිතිකෝ වික්කවේ තස්මා රූපං උච්චති කියන මේ දැන් මේ වචන ටික තියෙනවා සාම. ඒ ටික මේ කියන්නේ බුද්ධ ශාසනයක කතා කරන එකද රූප ඒක බුදුරණවහන්සේ කතා කරන්නේ. ස්වરૂපය කියන එක රූපය කියන කේ අර්ථය අරක බුදුරණවහන්සේ කතා කරන්නේ. රූපති කියන කාරණා. ඒක නිකන් මේ කියන්නේ මූලිකවම කතා කරන කරුණු රූපය කියන එකට විග්‍රහයි රූපති කියන කරුණ. මේ දැන් ඒක ආයේ අන්නද කිව්වනේ දැන් රූප උපාදානස්කන්ධය ගැන විස්තර කරලා ඉවරලා රූපඛණ්ඩ කියන කොටසයි දෙකම එලකොට රූපඛණ්ඩ කියන එකේ අර මේ පතේටි චත්තාරෝ මහ භූත මේ පච්චය කියලා කොහොමද ඒ පච්චය කියන කැලේ උපාදාන නැතුව කතා කරන්නේ මේ ඊළඟට රූප කණ්ඩේදී උපාදාන සස උපාදාන සහිතව කතා කරන්නේ උපාදාන කණ්ඩේ විස්තර එහෙම කතා කරන්නේ. එතකොට ඒකේ කිව්වා මේ රූප උපාදාන ස්කන්ධයේදී අර කරුණක් අල්ලලා ඒකට උපාදාන කියන කාරණාවක් වගේ ඒ වගේ අර්ථයක් දෙනවා ඒකේ. ඔව් ඒ කියන්නේ ඒකනේ ඉස්මතු වෙන්නේ. ඒ කියන්නේ කරුණක් අල්ලගෙන ඒ කියනවා කියනකොටම කාරණාවක් අහුවෙලා. ඉතින් ඒක උපාදානීය කියන කාරණාව තමයි විග්‍රහ කරලා පෙන්නන්නේ. ඒක තමයි සත්තාරෝච මහා භූතය උපාදාය රූපං. ඒක තමයි දැන් මේකේ අරගෙන මේ පච්චය කියන එකෙන් මේ යමකට අර ලං වෙන්නේ නැති ස්වභාවයක් ඒ වගේ පච්චය කියලා පෙන්නන්නේ හේතුවෙන් කියන එකනේ. එතකොට එහෙනම් එතනින්ම කියවෙලා ඉවරයි ඒ කාරණාව කතා කරන තැන නුවණකින් යුක්තයි කියලා. ඒ කියන්නේ ඔය ඒ පච්චය කියලා පෙන්නන කාරණාව හේතුඵල ධර්ම කියන්නේ. පටිච්චසමුප්පාදය කියන එක. ඉතින් ওই කාරණාව තමයි එතන ඉස්මතු කරලා පෙන්නන්නේ. ඒකයි අර යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙනවා නම් කියලා ওই ටික කියලා ඉවරලා ඒක හේතු ගන්නලා ඒ ප්‍රඥාව ඇතිවීමේදී අර කාරණා විග්‍රහ කරන්නේ. ඒතකොට දැන් අර උදාහරණ අන්තිමටම මේ මට කොහොමද ගැලපීම නම් මෙච්චරම වැඩි වෙනවා. මම අවධානය ටිකක් ගිලුණා කියන්නේ. ඒකේදී අර දැන් ගඟට වතුරට බහින තැන කිව්වනේ බහින තැන යම් මොනක් එක්ක වගේ අදහසක් කතා කරා. ඔය කියන්නේ පීනන්න දන්න කෙනා. දැන් දන්න කෙනා පීනන්න යන්නේ. එතකොට ඒ කොහොමත් අර විදිහේ මොනක් එක්කම තමයි. මොනක් එක්කමයි. නැතුව උඩට බැස කියලා පීනන්න කතාවක් නේ. කියන්නේ මම අර උපමාව කියද්දි මම හිතුවේ අර කියන්නේ මූලිකවම කියන තැනදී කෙනෙකුට අනුගත වීමක් වගේ ඒ වගේ. එහෙම කියලා දෙන්න බෑනේ.
එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන විතර කතා කරනවා. කියලා දෙන්න. රූපය ගැන විතර කතා. ඒ කියන්නේ රූපයයි කතා කරන්නේ. රූපස්කන්ධවත් උපාදානස්කන්ධවත් කතා කරන්න බෑ. ඊළඟට දැන් අර ටිපදෝපමේකේ ඒ සූත්‍රයේ ආශ්‍රයෙන් උපාදානස්කන්ධ විග්‍රහයයි අර භූත කියන කොටස විග්‍රහ කරන්න සම්මත. ඒ ටිකේදී කියවනේ මේ නාම රූප කියලා අර පටිච්චසමුප්පන්න ධර්මය සහ ඊළඟට පංච උපාදානස්කන්ධය පරිසම්පන්න ධර්ම කියලා එතන කතා කරනවා කියලා. එතකොට මේ ඒකෙදි ගන්නස කිව්වා අර මේක ඥානයක විග්‍රහයක් නෙවෙයි කියන කාරණාව කිව්වා. ඒතකොට මම අහන්නේ ඒ හැරි තේරුම ඥානයක විග්‍රහයක් නෙවෙයි ඥානයක සිදුවීමක්. ඒ කියන්නේ ඥානයක් පිළිබඳ කතා කරන එක. ඥානයක විග්‍රහයක් නෙවෙයි ඥානයක් පිළිබඳ කතා කරන එක. ඒ කියන්නේ මේ දැන් ඒක සම්බන්ධව මෙහෙමතෝ දැන් ඒ උතන කතා කරපු තැන දැන් කතා කරන්නේ අර පටිච්චසමුප්පන්න ධර්මයක් හැටියට. ඔව්. ඒක මේ දැන් මේ පටිච්චසමුප්පන්න ධර්මයක් කියන කාරණාව ඒ කාරණාව තමයි එතන විග්‍රහය. එහෙම තමයි විග්‍රහය. පටිච්චසමුප්පන්න ධර්මයක් හැටියට ඒකයි විග්‍රහය. පටිච්චසමුප්පාද ධර්මයක් කියන කාරණාව කතා කරන පුළුවන් පටිච්චසමුප්පාද එක්ක කියන ආරණ්‍යය එක්ක ඒක සෝතපන්න කෙනාට. එතකොට ගන්නවා දැන් ඔය මහා භූත කියන එක දැන් චත්තාරක මහා භූතන, චතුර්ණික මහා භූතන, උපාදාය රූපක් කියන එක මේ ඒකත් අර මේ දැන් කතා කරන්නේ පටිපදෝමේදී දෙන්න හරියට මතක නැහැ මේ ඔය විදිහට කතා කරලා ඉවරලා කතරමා ධාතුවේ ඊට පස්සේ කතා කරන්නේ. ඔව්. හතර මහා ධාතු වල කතා කරන්නේ නැහැ. කතමංච බික්කේ චතුර්ණංච මහා භූතාන. හතර මහා ධාතු කියන්නේ භූත කියන්නේ. කියලයි පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු කියලා කියන්නේ. එතකොට මට මේ හටගත් කියන කාරණාව තියෙන්නේ අර ඥානයේ විග්‍රහන්නේ අර කිව්ව විදිහටම තමයි එතන. ඔය ඒකත් ඥානයක් පිළිබඳ විග්‍රහය. ඥානයක් පිළිබඳ විග්‍රහය. මිසක් මේ දෙයක් එහෙම කතා කරනවා නම් අපට ඒක ධාතු මනසිකාරය. ඒක රූප හැටියට කතා කරන එක නෙමෙයි ඒක ධාතු හැටියට මනසිකාරය. එතකොට ධාතු තමයි දෙයක් කියලා කියනවා. ඊළඟට අර ඥානයේ හැටියටම කතා කරන්නේ මේ ඉති රූප. ගෝපාලක සූත්‍රයේ ඒකත් මෙහෙම. ඉති රූප සමුදය කියන එක තමයි ඥානයේ සිදුවීම කතා කරන්නේ. ඒක කතා කරන්න පුළුවන් සීකයට විතරමයි. ගෝපාලක සූත්‍රයේ මේ උපාදාන පරිවර්ත සූත්‍රයේ සත්තඨාන සූත්‍රයේ රූපය ගැන නෙමෙයි කතා කරන්නේ ඥානයක්. එතකොට ඥානය හැබැයි රූපය අල්ලලා කතා කරන්නේ. අනේ එතකොට ඥානය කතා කරනවා රූපය අල්ලලා. ඉච්චරයි වශයෙන් තියෙන්නේ. අතන පෙන්වන්නේ පංචමාස්කන්ධයේ උදේවයි දකින්නවා කියන්නේ ඥානයක්මයි. මේ ඉතනනම් දැන් එකලක් අර දැන් කතා කරේ අතීත අනාගත වර්තමාන කියන කාරණාවත් එක්කම ඔය කියන්නේ ඒ මොනවා කියන්නේ ඒක බලනකොට අපි මේ 11 කියන්නේ එතන කර්ම ඔක්කොම කියන එක නෙමෙයි. ඊදීමක ඒ කියන්නේ ඒක ඥානයක්. දැන් ඒක ඥානයක් වෙන වෙන ඊදීමක ඉන්න බෑනේ. එතකොට ඒ ඊදීමක උපාදාන වීම සාසව උපාදානී වීම. එතකොට ඒක සක්කාය ඥානයක්නේ. සක්කාය ඥානය කියන්නේ සෝතපන්න කෙනා. එතකොට සක්කාය ඥානය තමයි කතා කරන්නේ. ඒ හතරේම තුනේම කතා කරන්නේ ඥානය පිළිබඳ. සත්තට්ඨාන කුසලෙ. ඒ ඥානයක මේ ඥානයක ක්‍රියාකාරීත්වයේ විදිහට වගේද අර ඉති රූපං කියන එකදී. ඒ ඥානයක සිදුවීම. ඒක සම්පූර්ණයෙන් කියන්න පුළුවන් සෝතපන්න කෙනෙකුට විතරයි. කියන්නත් පුළුවන්. අරක කියලා දෙන්න හරි පුළුවන් විග්‍රහයක්. ඒක අරක හිමත් බෑ. ඒක
ඉති රූපං ඉති රූපත් සමුදය කියන එක සෝතාපන්න කෙනෙක් එක්ක විතරයි කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒකේ ස්වභාවය නැත්තම් කියලා දෙන්න බෑ. ඒතකොට ඒ ඊතර ගන්නකොට දැන් ඔය කතා කරන්නේ සම්පූර්ණයෙන් මේ මාර්ගයේ සිදුවීම කියලා. එහෙමද ඒක? දැන් එහෙම කියන්න දෙයක්වත් නැහැ. එහෙම කියන්න වෙන්නේ අපිට පිට ඉඳලා. ඒත් මාර්ග දෙයක් වෙලා. සෝතාපන්න කෙනෙකුට සේකේකට එහෙමවත් කියන්න දෙයක් නැහැ. නැත්නම් මාර්ගය කියන දෙයක් වෙනවා. අර චමත් මහත්තයා එතකොට ඒ ක්‍රියාකාරකම කියන එක දෙයක් වෙලා. ඒක දෙයක් වුණා නම් එතකොට අහපව් ඒක මැනීමක් වෙලා තියෙනවා. ඒකයි සක්කාය වෙලා. ඒ සක්කායක දැක්මක් වෙලා. සොකියට දැක්මක් වෙලා. මේක සක්කාය දෙටි ප්‍රහාණයක් නැහැ. මෙතන අර ගොඩම ප්‍රශ්නය සමහර නාම රූප ඊතන ඒ විග්‍රහයේදී අර ඥානයක විග්‍රහයක් නෙවෙයි කියන එකයි ඊට පස්සේ අර උපපාදන සූත්‍රයේ ඥානයක විග්‍රහය ඥානයම කතා කරන එකයි මේ ඒ ටිකේ තමයි පැටලෙලා තිබ්බේ ඥානයක සිදුවීම ඥානය අරක ඥානයක විග්‍රහය අරක ඥානයක විග්‍රහයක කතා කරන දෙයක් නෑ ඒක කියන දේ තුලම පැහැදිලි වෙලා තියෙන්නේ පටිසමුප්පන්න ධර්ම හැටියට. ඉතින් ආයේ මේ වෙන කතාවක් නෙමෙයි තියෙන්නේ පටිසමුප්පන්න ධර්මයක් කියන්නේ එතන ඥානයක අන්තර්ගත විග්‍රහයක්. අතන ඥානයක විග්‍රහයක්. එතකොට දැන් මෙතර කියන දෙන්නට අපි ධර්මහ ධාතු කියන කැලලනේ අර කියන්නේ විග්‍රහය හැටියට අපි දරාගෙන හිටියේ. කියන්නේ මහ භූත කියන කැලල නෑනේ අපි. ඒ මහ භූත හැටියට එතනින් පස්සේ කියන අර අපි දැන් ඒ එතන සාමාන්‍යයෙන් කියන්නේ මට හිතෙන්නේ මේ වගේ එකක්. දැන් අර දැන් කායනුපස්සනාව ගැන කියනවා කායන පස්සේ ඉහළට කියලා ගිහලා අතිපට්ඨාන සූත්‍රයේ ඔබ විග්‍රහ කරලා ඊට පස්සේ මේ ඒ කියන්නේ ඉරියාපතේ ඒ විදිහට කොටස් ටිකක් විග්‍රහ කරනවා සමහර. එතකොට දැන් අපිට කායනුපස්සන දැන් ඉරියාපත ගත්තම මේ ඒක විග්‍රහයක් වෙනම තියෙනවා. අන්න ඒ වගේ එකක්ද සංස්කෘතන නෑ මම අර කිව්වේ කියන්නේ අරක එහෙම අරහෙම යන්න ඕන නම් ධාතු වලට යන්න ඕන. ඒ කියන්නේ ධාතු ඒක ධාතු ස්වභාවය. මේ ධාතු වලට කිදිමතන එක. මේ පංචපාස්කන්ධ විමසනවා කියන කාරණාවේදී අර ටික යන දෙයක් නෑ. මේ විමසීමේ සිද්ධිය නෙමෙයි මේ කියන්නේ ඥානීය පිළිබඳවයි කතා කරන්නේ. ඒ කියන්නේ සක්කාය කියලා කියන්නේම ඥානයක්. එතකොට එහෙනම් එතනදී ඒ කාරණාවට යොමු වෙන්න යාට ඒ ඥානීය කියන කාරණාවට යොමු වෙන්නට. ඒක තව විස්තර කරගන්න ඕන තැනදී එයා ආයෙ යොමු වෙනකොට ඊළඟට යන්නේ ධාතු වලට. ඊළඟට යාට ධාතු හැවීමේ ක්‍රමයක් තමයි ඊළඟට ආයෙ තියෙන්නේ. අර කාරණාව කිව්වට පස්සේ. හැබැයි මොකද ඒ ඥානිය නැහැ. එතකොට ඥාන නැති නිසා අර කාරණාවට යට යන්න තියෙනවා. මට නම් ඒක සමහර කිව්වා මේ මෙහෙම කාරණා මට ඒක හරියටම මතක නැහැ. කිව්ව විදිහට මේ අත්තිපදෝගම එකේ වෙනකොට අත්තිපදෝගමේ අර මූලිකවම ඥානය ඒ කියන්නේ උපාදාන ස්කන්ධ විදිහට වගේ කතා කරලා ඊට පස්සේ කරුණු ටිකක් කියලා ආය ඥානයක් ගැන ආය කියන කතාවක් කිව්වා. එතකොට හරියට දැන් මේකේ දැන් සාකච්ඡාවේ දැන් සම්පූර්ණ මේක කියපු කරුණු එක්ක බලද්දී මේකේ පරියාය විදානය කියන එකයි යෙදෙන තැන් කියන එක ගැන විශේෂ සැලකිල්ලක් නේ. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් තියෙන එක නිසා. එතකොට මේ එතනදී හම්බෙන්නේ අත්‍යපදෝගමකේ අර විදිහට දැන් ඥානයක විග්‍රහයක් වගේ පටන් ගන්න ඥානයක විග්‍රහය. ඊළඟට ධාතු දැන් ඊළඟට ධාතු විග්‍රහය ආය කරන්නේ. දැන් රූප විග්‍රහය නෙමෙයි කරන්නේ ධාතු විග්‍රහය. මොකද රූපය කියන කාරණා ධාතු කතාව නෙමෙයි. දැන් ධාතු විග්‍රහය කරන්නේ. ධාතු විග්‍රහය කරනවා මේ රූපය කියන කාරණාව හේතු ගන්නවා. එතකොට මේ ධාතු විග්‍රහයත් උපරිම කරනවා. ධාතු විග්‍රහයත් උපරිම කරනවා. එතකොට ඒකත් කරලා තවත් දැන් මේ යන්නේ මේ රූපයත් නෙමෙයි දැන් ඇත්තටම යන්නේ ආර සත්‍ය නෙමෙයි කියන්නේ සම්පූර්ණ. මේක කියාගෙන යනකොට ඊළඟට දැන් ඉස්සරලාම පළවෙනි රූපඤ්ඤ වෙන්නට ඕනේ. දැන් ගෝපාල මුද්‍රදී රූපඤ්ඤ නැත්තම් ඒකට මොකක්ද උපමාව කියන්නේ මේ ස්වරූප මට මතක නැහැ. අර කගේ හැඩරුව දන්නේ නැහැ. ඒ කියන්නේ මේ කට්ටිය කියලා දන්නේ නැහැ. ඔගේ මොකක් හරි කන්නේ කියන්නේ. එතකොට ඒ කියන්නේ මේ ශාසනය කියන මෙලෝඩියක් දන්නේ නැහැ කියන්නේ. බුදුරණාහිගේ ශාසනය කියන මෙලෝඩියක් දන්නේ නැහැ කියන එක තමයි රූපඤ්ඤු නැහැ කියලා කියන්නේ. ඒත් හැබැයි තාගල ශාසනය කියන්නේ. ඒ කියන්නේ සෝතාපන්න නැහැ කියන කාරණාවෙන් කියවෙන්නේම ශාසනය ඇත්තම නැහැ කියන්නේ. මොකද රූපඤ්ඤු වෙන ශාසනය සෝතාපන්නයි. ඒක සෝතාපන්න නැත්තම් ඒ කට්ටිය ශාසනයට අයිති කට්ටියක් නෙමෙයි.
එතකොට ශාසනයේට අයිති නැති බව නේ කියලා තියෙන්නේ. දැන් ඒක නිසා තමයි ශාසනයේ මූලාරම්භයේ ඒ කාරණාව එක්කනේ. ඊළඟට කායනුපස්සනාව කියන එක පෙන්වන්නේ ඒකත් එක්ක. එතකොට නම් ඒක තවත් අහුරු කරන්න අර තව කරුණු අරගෙන සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට දැන් එතන අපි හිතනකොට දැන් මුලින්ම ඥානයක් විස්තර කළා ඊට පස්සේ අර මේ සම්පූර්ණ ආර්යසත්‍ය විග්‍රහය මෙතන ගොනු වෙන සම. එතකොට මේ දැන් ඒකේ කරුණ හැටියට විස්තර කරන තැන් හැටියටනේ අපිට ධාතු විග්‍රහය එතන තියෙනවා. එතකොට දැන් අපි හිතනකොට දැන් මම දැන් මේක අර මුල් විග්‍රහයත් එක්ක මම දැන් මේ පරියය දැන් මම හිතාගෙන හිටියේ යම් විදියකටද ඒ දෙකෙන් දැන් අර සම්පූර්ණ අර ඥානික විග්‍රහය කියන එක තමයි සාමාන්‍යයෙන් මම හිතාගෙන හිටියේ. එතකොට දැන් මෙතන කරුණක් හැටියට දෙනවා. එතකොට දැන් ධාතු කියන විස්තරය තියෙනවා කක්කණන් කරිකතන් ඔය විදියට විස්තර කරනවා කියනවා. එතකොට දැන් මේ කාරණාව අපිට මේ එතනදී අර විදිහට රූපඤ්ඤය කියන කාරණාවට රූපේ විග්‍රහය කරන්න නිසා සම්පූර්ණ විග්‍රහය කරන් තියෙන්නේ. එතකොට එතනදී මේ අපිට අර ඒ කියන්නේ දැන් එතන කුළු ගන්නන්න හදන දෙයක් තියෙන නිසා මේ උදේසයි පරියය ගොනු වෙන්න ඕනේ කියන එක පරියය ඒ ගොනු වීමක් තියෙනනේ. අන්න ඒක ධාතු හැටියට වෙනම එටියට අරගෙන කතා කරන් කියන ලොකු පැටවිලක් කියනවා. ඔව් ඒක බලනවා නම් ආයෙ අපි වෙනසකට ටික බලන්න ඕනේ. දැන් මම හැමෝටම හිතන්න කියලා කියනවා. දැන් හිතන්න කියන මම කියන දෙයට හිතනවා නම් ඒ හිතන්න කියන්නේ ඇයි? මේ යම් නුවණක් ඇති කරගන්න. ඒ කියන්නේ බුදුරණවහන්සේ ධර්මයේ කියලා දෙන්න කියලා. දැන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දැන් ඉස්සරහ පිළිසක් කියනවා. ආර්ය සත්‍ය අවබෝධ කරගෙන කියන්නේ යනවා. එතකොට එයාලගේ ස්වභාවය එක්කනේ කතා කරන්නේ. අන්න ඒ ස්වභාවය එක්ක මෙහෙම හිතන්න, මෙහෙම හිතන්න. මේ හිතන විදිය කියලා. මොකද අර මේ කාරණාව එහෙමම අවබෝධ වෙනවා නම් ආය අලුතින් විග්‍රහයක් කරන්න දෙයක් නැහැ. දැන් ඒ නිසා තමයි මමත් හැම වෙලෙම අර කියන්නේ මෙහෙම හිතන්න, මෙහෙම හිතන්න, මෙහෙම හිතන්න කියලා. එතකොට දැන් හිතන්නේ යම් කිසි කාරණාවක් නිසා. අන්න ඒව කියනවා මේ හිතවන්නේ. එතකොට ඒ කෙනකොට අලුත් දෙයක් නෙමෙයි මේ හිතීම වැඩි වෙලා අන්න අරකම ධර්ම පරියාය හැටියට දර්ශනයක සිද්ධ වෙනවා. පටිසම්පාද දර්ශනයක් සිද්ධ වෙනවා. එතන ඉන්න භික්ෂූන්ට එයාලගේ යොමු වීමත් එක්ක එයාලගේ ස්වභාවයත් එක්ක කතා කරනවා. නැත්නම් සත්‍යභංග සූත්‍රයේ කතා කරන එක ඒක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. සත්‍යභංග සූත්‍රයේ විදිහට නෙමෙයිනේ කතා කරේ. ඒක සත්‍යනේ ඉබංග කරේ. ඒ විදිහට නෙමෙයි මෙතන ආරසත්‍ය කතා කරේ. එතකොට ඒ අය අහුම්කම් දෙන විදිහත් එක්ක එයාගේ ස්වභාවයත් එක්ක දැන් සාමාන්‍ය නිකන් නෙමෙයිනේ සුවනශීලීව උපසංකමිත්වා සුවනශීලී පරිපාසනේ තියෙනවනේ. එතකොට එයාලගේ ස්වභාවය දන්නවනේ. ඒත් එක්කනේ කතා කරන්නේ. ඒත් එක්ක තමයි ධර්මපරියය කියන්නේ. ඒ කියන්නේ සත්‍යයනා කියන එකයි අර පරියාය කියන එක උනත් රණාස කිව්වට පරියාය ඉඳන්නේ බලන්න කියලා නිතර කිව්වට ඒක උනත් කොච්චර වැරදිද අරන් තියෙන කියන එක ඔව් වැරදියට ගන්න සම්පූර්ණ. ඒකනේ මම සත්‍යයනා ගැන හැම වෙලෙම කියන්නේ. ඒ කියන්නේ මට ආදවකුඩු සත්‍යයනා කරපේක අහපු ගත්ත එක්කනේ. එතකොට සත්‍යයනාක මම අර කිව්වේ කනට වදින්නට ඕනේ. කනට වදිනාට පස්සේ තමයි සත්‍යයනාව කියන කාරණාවේ කන්න ධර්මපරියායට යන්නේ සම්පූර්ණ. දැන් මේ අර මේ රෙකෝඩරයයි ඊළඟට මේ පොතයි ඊළඟට මේ ඔක්කොමත් එක්ක අරක භාවිතයක් නැහැ. ඉතින් ඒ නිසා කිසිදු විදිහකින් ඇතුළට යන්නේ නැහැ. ඇතුළට යන්න අර සත්‍යයනාවත් එක්ක සත්‍යයනී කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව මම කරලා තියෙන දේශනා ඔක්කොම. එතකොට සත්‍යයනා කරපු කාරණා වෙනම අහන්න අවස්ථාවක් තියෙනවා. එතකොට අන්නේ සත්‍යයනාව කරද්දී ඒක ඇතුළට යනවා. ඒක ඇතුළට ගියාට පස්සේ ඒක වරදින්නේ නැහැ. දැන් අපි සතර මහා ධාතුවෙන් හටගත්තා කියලා කොහේ හරි දාගෙන තියෙනවනම් දැන් සූත්‍රයක් සත්‍යයනා කරන්නේ දැන් ඒක මේකේ නෑ. මොකද ඒක කනට යනවනේ. දැන් අපට විග්‍රහයක් නේ ගිහින් තියෙන්නේ. අපි දාගත්ත දැන් සූත්‍රයක් බලන් සූත්‍රය බලලා නැහැ කියන්නේ කොච්චර සාධාරණද. දැන් රූපය කියන්නේ හතර මහා ධාතුවෙන් හටගත්ත දෙයක්. ඉතින් එහෙම එකක් දේශනාව කොහෙවත් නැහැ. රූපය කියන්නේ හතර මහා භූතයෙන් හටගත්ත කියලා එකක් දේශනාව කොහෙවත් නැහැ. එතකොට ඒ කිසි දෙයක් දේශනාවක් නැති එකනේ දේශනාව තියෙනවා කියලා දාගන්න. ඒතකොට දේශනාව අහලා කියන්නේ බුදු දේශනාව බලලා බුදු දේශනාව බලලා නැහැ. ඒ හේතුවම අර කනට ඇහෙන්නේ නැහැ මේ කාරණාව. දැන් මම ඔක කිව්වට පස්සේ අර ડોක්ටර්ලා සමත් මහත්තයා කට්ටියම කිව්වේ දැන් ඉන්දියාවේ තාමත් තියෙනවා මේ සත්‍යයනාව කියන එක. ඒ කියන්නේ යාළගේ දේ. මොකද ඒක තමයි ඇතුළට යන්නේ.
අර භගවත් ගීතාව ඊළඟට ශ්ලෝක සජ්ජායනා කරනවා. මේකෙන් අර ඒක ඇතුළට යනවා. ඒක තමයි අරක එක. ඉස්සරලාම අර යන්නේ ඒකත්. සාධාරණ නැද්ද අපි නිකන් හරිය ලස්සනට බුදු ගුණ හරි මොනවා හරි කියනකොට අපි ඇතුළට යන්නේ. නිකන් අයි පොත දිහා බලන් ඉඳොත් මේ බුදු ගුණ යනවද ඇතුළට? යන්නේ නෑ. අරක කියනකොට අපි යනවා ඇතුළට. ඉතින් මේ මෙච්චර ගැඹුරු ධර්මයක් කියන කාරණා නේද කොහොම ඇතුළට යයි? ඒක තමයි අර අන්තිම හරියටදී සාමාන්‍ය කියවනේ අර රූපණය කියන කීවට යෙදීමක් සිදුවෙන්නේ පිටිමක් සිදුවෙන්නේ. එහෙම කටයුතු ඒක දැන් දැන් මොනක් එක්ක හිතන කෙනාගේ ස්වභාවයක් එක්ක වගේ දැන් මම ඒක වෙන එකක් අහුවේ ප්‍රශ්න කරගෙන ඇසීම කියන කාරණා. ඇසීම කියන කාරණා එක ප්‍රශ්න කරේ. ඇසීම කියන්නේ මොකද්ද කියන කාරණා. ඉතින් ඇසීම කියන කාරණා දැන් මේ දවස් ටිකේ මල්ලා හිතන්නේ. එතකොට ඇසීම කියන කාරණාව මොකද්ද? ඉතින් ඇසීම ගැන හිතනවා මොකද්ද කියලා හම්බෙන්නේ. දැන් කොහොම හිතපු කෙනෙකුගෙන් දැන් මේ ඇසීමක් මුල් කරගෙන ඔන්න තරහ යනවා. දැන් ජීවිතේ කාලා දාන්නේද? ඔන්න දැන් මේ තම රාගේන ඕන මාන්නේන ඕන දැඩිකම වෙන මේ ඇසීම මුල් කරගෙන. නැත්නම් දැකීම මුල් කරගෙන. දැන් ජීවිතේ කාලා දාන්න. අතීතේ කාලා දාන්න, අනුත් කාලා දාන්න, අනාගතේ කාලා දාන්න. ඉතින් ඔන්න ඔය කාරණාව එක්ක හිතීමක් එක්ක එනකොට ඇසීම කියන කාරණාව දැන් අපට අපට තාත්විකයිනේ. හැබැයි ඇසීම කියන එක තාත්වික කාරණාවට හොයනවා. ඒක යෙදීම සිදු වෙනවද? ඇසීම කියන එක යෙදීම සිදු වෙන්නේ නැහැ. යෙදීම සිදු නැති එක පිහිටීම සිදු වෙනවා. පිහිටීම සිදුවන්නේ නැහැ. ඉතින් ඒක මම කියලා නෑ ඇහිච්ච දේ හොයන්නේ යන්නේ. අන්න ඔය ඒ විදිහ තමයි ඒ හික්මන විදිහ. දැන් ඒක ඇත්තටම අර මේ පඤ්ඤවිසුට තියෙන රූපන් නිච්ඡං වා නිච්ඡං වාදී ඔය ඒ කියන කාරණා තමයි මම සරල සිංහලෙන් කියලා දුන්නේ. ඒක එතන ඒ කියන කතාව අර විචක්ෂණයක් එක්කම ඒක විචක්ෂණ නැතුව නිකන් දැනුමක් නෙවෙයි. විචක්ෂණ යන්නට ඕනේ ඒත් එක්ක. ඒකනේ මම සද්දක වේද වෙන්න ඕනේ කියන්නේ. ජීවිතේ හැම එකක් ගැනම හිතන්න ඕනේ. ඒ හිතන ගතියත් එක්ක තමයි මේ මෙතෙන්ට යමු වෙන්නේ. නැත්තම් යමු වෙන්නේ. නැත්තම් දැනුමක් ගන්නවා වැරදි. ඊළඟට මේ ඒ කියන්නේ සාසනේ මෙලෝඩයක් නෑ. ඒ රූපඤ්ඤු නෑ කියන්නේ සාසනේ නෑ කියන එක. ඒක මෙලෝඩයක් නෑ. තියෙනවා නම් අනිවාර්යෙන් හරියට මොකම තියෙන්නට ඕනේ. එක දෙයක් හරි කෙරි හරියට තියෙන්නට ඕනේ. අනිසානනේ ආත්මා කරන්නේ සැක දුක කියන එක සමානයි. අපිට දැනෙන සැක දුක කියන එක මොකක්ද කියලා තමයි කියන්නේ. අපිට තේරෙන සැක දුක මොකක්ද කියලා ඒක සමාන ආත්මා කරලා බලන්න. ඒක බලන සමානනේ සැක දුක කියලා අපි ගන්න අපිට කැමති දේ ලැබෙන එකයි අකමැති දෙයක් ලැබෙන එකයි කැමති දෙයක් ලැබෙන එකයි කැමති දෙයක් ලැබෙන එක සැක කියලා ගන්නවා අකමැති දෙයක් ලැබුණා මේක දුක කියලා ගන්නවා. ඒකද සමහරවිට දැන් අද දැන් මොන්නේ වැඩ කරනකොට මේ අවුවේ කියලා කියනවා. ඒ කියන්නේ වැඩ කරනකොට මේ අවුවේ ඉන්නකොට අමාරුයි. එතකොට මේ ඉන්නකොට අමාරුයි කියන එක දුකක්. ඒකට අමාරුයි කියන එක කැමැති අකමැති නේද අමාරු කියන අවුව කියන එකට අකමැති වෙනවා. එතකොට මේ ඒක දුකක් කියලා ගන්නවා කියනකොට තමයි මේ දුක කියන එක දුකක් කියලා ගන්නට මට මතක් වෙන්නේ නැහැ. දුක කියන්නේ මොකද කියලා ගන්න බෑ දුක කියන එක. ඊට පස්සේ මේ එහෙනම් දුක කියලා දැන් දුක කියලා ගත්තොත් එහෙම දැන් එතන ඒ වෙලාවේ වැඩ කරන්න බෑ. මොකද දුකක් නම් වැඩ කරන්න බැස්මින් අයින් වෙනවා. ඊට පස්සේ මේ විපා වෙන එකක්ද කියලා බලමු. විපා වෙන එකක් කියලා ගන්නත් ප්‍රශ්නවල විපා වුණත් එතන වැඩ කරන්න බෑ. ඊට පස්සේ සම්මත මේ එතනදී ඒකට අවුවත් එක දැනෙන්නේ අපහසුවක් කයට. එතකොට සාමාන්‍යයෙන් මේ එතනදී කයට අපහසුවක් දැනුනේ. එතකොට මේ හෙවණකට ගියපුවම කයට පහසුයි. එතකොට කයට පහසුවක් සහ අපහසුවක් කියන එක දැනුනේ සාමාන්‍යයෙන්. එතකොට සාමාන්‍යයෙන් මේ ඒකෙදි සාමාන්‍යයෙන් දැන් ඊට පස්සේ මේ කයට අපහසුවක් ආවට පස්සේ තමයි මේ ඊට පස්සේ මේ කයට අපහසුවක් ආවට පස්සේ මේ මට හිතෙනවා මේ කියන්නේ ඒ වැඩේ කරන්න අකමැතිකමක්
එකක් ආවා. ඊට පස්සේ මේ ඒක සමහරවිට මේ ඒ කියන්නේ දැන් ඒ වෙලාවේදී දැන් කියන්නේ කායට ඒ අවශ්‍ය කාපිකත් එක්ක ඒ හේවනේ ඉන්න කැමැත්තක්. ඒ කියන්නේ සමහරවිට මේ දැන් අර අපි ඒ වෙලාවේ මම කියන්නේ සමහර කැමති දේ තමයි මම ඉල්ලන්නේ. ඒතකොට කැමති දේ ඉල්ලනවා කියන්නේ හේවනේ ඉන්න ඕන කියලා කියනවා. ඉතින් හේවනේ ඉන්න ඕන. එතකොට හේවනට යනවා. දැන් හේවනකුන් නැතුව තිබ්බොත් දැන් අවුෙමින් ඉන්නවා. අවුෙමින් ඉන්නවා දැන් හේවනකට යන්න ඕන කියලා ඒ කැමති දෙයට ගියා. ඊට පස්සේ සමහරවිට මේ අවුෙමින් ඉන්නවා. අවුෙමින් ඉන්නාම සමහරවිට මේ දැන් අරක හිතින් කියන්නේ කයින්ම අපි අයින් වෙලා ගියා. ඊට පස්සේ සමහරවිට මේ එහෙම අයින් වෙන්නේ නැතුව මේ දැන් අවුෙමින් ඉන්න ගමන් ඊට පස්සේ එතනින් උත්සාහනස මේ හිතින් අරමුණ කියන සංකල්පයකට ගියා මේ නිමයි දැන් අවුින්දලාදී දැන් මේක අද කොහොමද මේක මෙතන අවුින්දලාදී වැඩ කරොත් හවස ඉක්මනට යන්න පුළුවන් කියන එකක් තමයි ඒක හිතින් කැමැත්තකට ගියා. එතනම මම කියන්නේ එතනම දතනින් හේවනකට ගියා කැමැත්තකින්. මෙතන ඉස්සනනම් හිතින් කැමැත්තකින් ගියා මේ කවුද? අර විදිහට මේ යන්න ඕන කියන ඒ අදහසත් එක්ක. ඊට පස්සේ මේ හිතේ තියෙනකොට ඊට පස්සේ සානද මේ යන්න ඕන කරන්න ඕන කියන එකත් ඒ කැමැත්තෙන් ගියා. ඊට පස්සේ ඒක එහෙම නොහිත ඉන්නකොට එතකොට අවුෙන් ඉඳලා තියෙනවා. මේ අරක හිතලත් නෑ හේවනට ගියෙත් නෑ. ඒ සානද ඊට පස්සේ මම කැමති අරමුණක් මොකක් හරි එකක් එක්ක ඉඳලා තියෙනවා. ඒ කියන්නේ සානද අර දෙකම නෑ. මම කැමති අරමුණක් කියන මොකක් හරි එකක් එක්ක ඉඳලා තියෙනවා. මේ අවුෙන් ඉඳලා තියෙනවා. ඒක දැනගත් නෑ. මේ ඒතර සනද දැන් එතන නම් බැරි සනද මේ අපි සනද මේ දැන් අතනදී අකමැති දේ කියන එකේ ඉන්නෙම නැහැ. කැමැති දේ කියන එකටම යන්නේ සනද. ඒ කියන්නේ මේ සැප කියන කයට පහදුවක්. එතන සනද බැලුවම මට තේරුණේ මේ කයට අපහසුතාව සහ පහදුවක්. එතකොට කයට පහසුවක් කියන එකත් එක්කම තමයි සනද මේ ඉන්නේ. ඊට පස්සේ අයමත් මොකක් හරි එකක් ආවම එක්කෝ කයින් පහසුවක් හෝ කයින් පහසුවක් ගන්න බැරි වෙලාවක හිතට අරමුණක් කරන අරමුණින් පහසුවක් ගන්නවා. ඒ කොහොම හරි සම්බන්ධ මේ පහසුවකින් තමයි ඉන්න බලන්නේ. අපහසුව කියන එකට යන්නේම නැහැ. එතකොට සම්බන්ධ මේ මම බැලුවේ දැන් එහෙම බැලුවම සම්බන්ධ දැන් අපි දැන් එතනදී සැප දුක කියන එක නේ දැන් කයට පහසුව කියලා දැන් ගත්ත දැන් කයට පහසුව කියන එක තමයි ගන්න තියෙනවා. ඊට පස්සේ සානස මම කල්පනා කරා දැන් හැමදේම එතකොට කයට පහසුවක් අපහසුවක් එක තමයි සානස දෙන්නේ. ඊට පස්සේ මම දැන් කල්පනා කරනවා දැන් මම ගෙදර ආවට පස්සේ මම වඩගිනි කියලා කන්ට ඉල්ලුවම ඉල්ලපුවා සමහරවිට කැමේ ගෙනත් දෙනවා. අම්මයි කිව්වොත් කැමේ ගෙනත් දුන්නා. එතකොට මේ මට පහසුයි. කායික පහසු කැමේ ගෙනත් දුන්නා පස්සේ මම කන්න විතරයි දෙන්නේ. බැලුවත් හිතියේ නැත්තම් කැමේක බඩගිනි කිව්වොත් කැමේක හම්බෙන්නේ නැහැ. මම උයා ගන්නවා. උයා ගන්නවා හරි හදා ගන්නවා හරි මොකක් හරි එකක් එක්ක. එතකොට ස්වාමීන් දැන් ඒ අම්මා ඉන්න එක පහසුවක්, කයට පහසුවක්. කය කියන්නේ මට පහසුවක් කියන කයට පහසුවක්. අම්මා නැති එක අම්මා නැත්තම් අපහසුවක් කයට. ඒකවල සමහරවිට දැන් ඒකවල අම්මා හිතියොත් දැන් කැමේ කිසිනකොට අම්මා හිතියොත් දෙනවා. ඒකවල පහසුවක් අපහසුවක්. ඒකවල සමහරවිට දැන් අම්මා ඉන්න එක කයට පහසුවක් කියලා ගත්තම අම්මා නැති එක කයට අපහසුවක් කියලා ගත්තම සමහරවිට මේ එතකොට අම්මා ඉන්නේ කයි පහසුවක් අම්මා සමහරවිට දැන් නැති වෙන එක මැරෙන එක ගත්තොත් කයට සමහරවිට අපහසුයි. ඒතකොට සමහරවිට ජීවත් වෙලා ඉන්න එක කයට පහසුවක් මැරෙන එක කියන්නේ මැරෙනවා කියන එක කයට අපහසුවක්. කියන්නේ කයට කියන්නේ මට අපහසුවක් කයට අපහසුවක් කියන එක මට හිතුවේ සමහරවිට. හරි හොඳයි හිතලා තියෙනවා. ඔක තමයි අට්ඨාරස මනෝපවිචාර.
ඒ කියන්නේ අපි උපවිචාරණය කරන විදිහටයි සැප දුක අදුක්කම සුඛ කියන කාරණාව ඉඩක් තියෙනවා. අටාරස මනෝප 18 ආකාරයක් මනස හැසිරෙනවා තියෙන්නේ. අපි හිතන විදිහත් එක්කයි. අපි හිතන විදිහ යමක්ද ඊට අනුව ඒ කියන්නේ අපි හිතන අපට කැමති බව, අපට අකමැති බව. අපට කැමති දේ අකමැති දේ හිතන්නත් පුළුවන්. ඒ අපට ඉදෙන කරුණු එක. අපට අකමැති දේ කැමති දේ හිතන්නත් පුළුවන්. දැන් ඔයා කියලා අවුල් ගිහිල්ලා වැඩ කරා කියලා. එතකොට අර අපි හිතන විදිහට අනුව තමයි එක වෙන්නේ. ඒ තමයි අටාරස මනෝපවිච 18 ආකාරයෙන් හිත ඇසිරෙන්නේ. ඊළඟට ඔයා කියන දුක කියන කාරණාව ඉන්න හිතෙන්නේ නැහැ හැම වෙලෙම පයින්නනේ හිතෙන්නේ. අන්න මේ ළඟදී මම පැහැදිලි කරලා පෙන්නන්නේ. දුක කියන කාරණාව විග්‍රහ කරන්නේ පිහිටීම නැති එක. දැන් අදත් මම පැහැදිලි කරා දුක කියන එකේ අර්ථාන්විත භාවය. ඒ කියන්නේ මේ දුක කියන වචනේ අර්ථාන්විත භාවය පිහිටීමක් නොවීම. දුක කියන එකේ අර්ථාන්විත භාවය. එතකොට ඒ කියන්නේ අපි මනෝපවිචාරයක දුකක් එන කාරණාවේදී අපි එතන අපි මොකක් හරි එකක් එක්ක අපි කල්පනාවකට යෙදෙනවා. හැබැයි අපි යෙදීම තියෙන්නේම අයින් වෙන්න කියන එක. අන්න ඒක තමයි පිහිටීමක් නොයෙදෙන කතිය තමයි දුක කියන එකේ නිර්වචනය. දැන් ඒ කාරණාවත් ඔයාටින් කියවුණා. අර කට්ටරස මනෝපවිචාර සිද්ධිය. ඊළඟට තමයි දැන් අපි වට දුකේ ඉන්නවනේ. ඔන්න ඕක අපට හොයන්න බෑ. දැන් අපි දුකේ ඉන්නවනේ උනට. දුකේ ඉන්න නැති වෙන්න කැමැත්තක් එක්ක යමු වෙන්න ගියාට දුකේ ඉන්නවා. එතකොට දුකේ ඉන්නවා කියන කාරණාව අපි දැන් අපිට මොන අවුවෙම ඉන්නවා වැඩ කරනවා අවුවෙම ඉන්න වදයක් හැබැයි ඒ වදේ ඉන්නවා. අකමැතිවත් අයින් ඉර යනවා. නැත්තම් වෙන මානසිකාරයක් කරනවා. එහෙම නැති වුණොත් එහෙම ඒ අර මානසිකාරයක ඉන්නවා. හැබැයි හිත යෙදීම අයින් වෙනනේ. දුක කියන කාරණාවක යෙදීම අයින් වෙනවා. ඔය ඉන්නක කියන කාරණාව ඒක අල්ලන්න බෑ. එතන සිදු වෙන්නේ මම හිතියා මට දෙයක් තිබ්බා දේ හොඳ හෝ නරක නිසා පවතිනවා. කරන දෙයක් නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ මම ඉදීමයි හොඳ හෝ නරක දෙයක් තිබීමයි. ඒ කියන්නේ මට සාපේක්ෂව හොඳ නරක දෙයක් තිබීමයි. අන්න ඒක ඉදීමයි. එහෙනම් මෙතන ප්‍රධාන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මට යමක් බව ලැබීම එය සතුටින් පිළිගැනීම. ඒක මම පැත්තකින් ඉඳලා කරන එකක් නෙමෙයි. ඒක තමයි ගැඹුරු ධර්මයක්. ඇයි එහෙම වෙන්නේ? දැන් මොන වාට තව හිතන්න පැත්තක් කිව්වොත් වෙනවා. දැන් ඊයේදෙන විදිහට වන්න හරි දුක කියන්නේ අයින් වෙන්නම දකලන්නේ. ඒක හරියි. ඊළඟට අපි හිතන විදිහත් එක තමයි මේක එක එක විදිහට හැසිරීමක් වෙන්නේ. එකක් හරියි. හැබැයි අපි ඒනොට දුකේ ඉන්නවනේ. අයින් වෙන කැමැත්ත තිබ්බට දුකේ ඉන්නවා. අයින් වෙන කැමැත්ත තිබ්බට ඒ කාරණා ඉන්නවා. වෙන එකක් වදයක් කිය අපි තරහ කියන එක තරහ පීඩාවක් දැනනවා. නමුත් පීඩාව දැනුණත් ඒක හිතේ ඉන්නවා. දැන් අයින් වෙන කැමැති. නමුත් ඒක හිතේ ඉන්නවනේ. ඇයි? අන්න එතන කාරණාව අපට හොයන්න මේ ලොකු පරාසයක් විරුද්ධ කරගන්න. දැන් ලෝකයේ කරන එක තමයි තරහ අයින් කරන දණකනේ. මං ඉද්දි තරහ අයින් කරන්න හදනවා. මං ඉද්දි රාගය අයින් කරන්න හදනවා. ලෝකේ කරන්නේ ඒකනේ. ඔයා ඉද්දි අවු වෙන්න නැති වෙන්න හදනවා. ඔයා ඉද්දි බඩගින්න නැති වෙන්න ඕනේ. බඩගින්න තියෙන එක අයින් කරන්න. නැති වෙන එක අයින් කරන්න හදනවා. ඔයා ඉද්දි මැරෙන්නේ නැතිව ඉන්න එක මැරෙනවා කියන එක අයින් කරන්න හදනවා. ඔයා ඉද්දි ලෙඩ වෙනවා කියන එක අයින් කරන්න හදනවා. මේක කොච්චර අයින් කරන්න හදුවත් ඒක මේ ලෝකයක් කරන්නේ හරියට අපිට පිටිපස්සෙන් හේවණල්ලක් එනවා. පේනවා. හේවණල්ලක් එනවා. ඒ හේවණල්ල මට එපා කියලා දුවනවා. හේවණල්ල මට එපා මේ මම පස්සෙන් මගේ පිටිපස්සේ හේවණල්ලක් තියෙනවා මේක මට එපා. මං එක්ක එන්න එපා. මට මේක අයින් කරන්න ඕනේ කියලා දුවනවා. දැන් කොච්චර ජීවත් වෙයිද? කොච්චර ජීවත් වෙන්නේ? ලෝකේ කරන්නේ ඔන්නෝක. ලෝකේ තරහයිදි තරහ අයින් කරන්නේ. රාගයේදි රාගය අයින් කරන්නේ. දැන් ඔය පීඩාවේදි පීඩාවයි. මේකේ ක්‍රමයක් තියෙනවා. මේකේ ක්‍රමයක් තියෙනවා. දැන් පීඩාව වෙනකොට ඒක දැන් ඔයාට වෙයිද කුඹුරු කරගෙන අපි සරලව කරතොත් තියෙන. කුඹුරට නොකර අපි හිතමු මේ මහණෙන්ඩාව කියලා. දැන් ඒ පීඩාව නැහැ නේ. දැන් අයින් කරන්නේ.
එතකොට දැන් අර කයින් වුණා. ඔය විදිහටම තව මේක සියුම්ම ගිහිල්ලා ඔන්න මහාන වෙනවා. මහාන වෙලා කෙනෙක් ඔන්න අන්න රාගය එනකොට කාමයන්ගේ ආදීනව හිතලා මොනවා හරි ඉලා අයින් කරනවා. දේශය එනකොට මොනවා හරි කරලා අයින් කරනවා. දැන් මේ මොකද කරන්නේ? අයින් කරනවා. හරියට හේවණල් එපා කරලා දුවනවා. ඊළඟට හේවණල් එපා කරලා දුවන් යනකොට අවුව නැති වෙච්ච අවස්ථාවක් හම්බ වෙනවා. දැන් මොකද? හේවණල් නැහැනේ. දැන් හිතන මොකක් කියලාද? හේවණල්ල නැති වුණා ඒකද? නැති වුණේ නැද්ද? නැති වුණා. අන්න ඒ වගේ තමයි දේශය අයින් කරනවා, රාගය අයින් කරනවා, මේ ඔක්කොම අයින් කරනවා. අයින් වෙච්ච බවක් ලැබෙනවා. එයාට විඳීමක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ විඳීමක් කියන්නේ අර විඳවීමක්. මේ ගොඩාක් කියන අරූපාවචර සමාධියට කියනම දැන් එයාට පුදුම සනසිල්ලක්, පුදුම ශාන්තියක් තියෙනවා. හැබැයි උනේ මොකද්ද? අර හෙවණල් එක දුවනකොට අවුවට දුවන එකයි උනේ. දුවන් ගියා. දුවන් යනවා පැත්තකට. දුවන් යන පැත්තේ හම්බුණා. මොනවද? අවුවට දැනක් හම්බුණා. ඒකයි උනේ. ඒ නිසා අර හෙවණල් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මේ අවුවට දැනක් හම්බෙන්නේ නෙමෙයි. දැන් ඉතන තියුණොත් එහෙම. ඒකෙන් අයින් වෙච්ච එකම ආය අවුවතිය ආය හෙවණල් දෙනවා. ඉතින් බුදුරණවහන්සේගේ ධර්මයෙන් තුර විමුක්තියක් වෙන ඕනොත් මේ සීල රකින්නවා. දැන් මේ සීල රකින්න ඉපද 14යිම අයින් කරන්නේ. රාගය අයින් කරලා සීල රකින්නවා. ඊළඟට රාගය තරහ අයින් කරනවා. මේ ඔක්කොම අයින් කරගෙන යනවා. ඒව කරන්න හිතමින්නේ නැතුව පුළුවන්ද? බෑ. ඒවත් කරන්න හිතෙන්නේ. ඒවත් හිතමින් කරනවා. හැබැයි මේ කොච්චර කෙරුවත් අර සැබෑම ප්‍රශ්නේ ඒකින්මයි. දැන් මම අර හිතන කිව්වේ දැන් ඔන්න බලන්න ඔය හිතන ගතිය, ඔය හිතන ක්‍රමේ ඒ කාලේ මිනිස්සු හිතපු ක්‍රමේ ඒ කාලේ අදත් ඉන්දියාව හිතන ක්‍රමේ. ඔහොම හිතන කෙනෙකුට සැබෑම ප්‍රශ්නේ එද්දි බුදුරණවහන්සේ ධර්මයක් කරනවා. එයාට ලොකුරක් වරණය. එහෙම හිතන කෙනෙකුට සැබෑම ප්‍රශ්නේ ආවත් බුදුරණවහන්සේ ධර්මය හම්බුනේ නැත්තම් හේවණලෙපා කියලා දුවනකොට අර ගයක් හම්බ වෙනවා. ගේට සිංහ ගන්නවා. ඔය වගේ දෙයක් එන්නේ. හැබැයි බුදුරණවහන්සේ පෙන්වන්නේ උතන තමා කියන වැරද්ද. වෙන කිසි දෙයක් නෙවෙයි. ඒක දකින්න අර උතනින් ගිහිල්ලා වෙන තැනක් කියලා දෙන්න ඕනේ. ඒක ඉතින් ගැඹුරු ඒක තමයි ධර්මය. හැබැයි ඔය මට්ටම අපි තුල ඇති වෙන්න ඕනේ දිගට. ඔය කොච්චර තුනත් තමයි මම අර කියලා දෙනවා. නිවන් දකින්නේ. ඒකට ධර්මයේ ඉන්නට ඕනේ. හැබැයි ඔය මට්ටම නැති කෙනෙකුට කවදාවත් නිවන් දකින්න බෑ. ධර්මයකට අහලකටවත් එන්න බෑ. ඔය හිතන මට්ටම නැති කෙනෙකුට. ජීවිතයේ යෙදෙන ප්‍රශ්නේ හිතන්න ඕනේ නැත්තේ. ජීවිතයේ යෙදෙන කාරණා මම ඔය හිත පෙදෙට හිතන්න ඕනේ. හැම එකම හිතන්න. ජීවිතයේ යෙදෙන්නේ නැති කෙහෙම් මලක් කරන් හිතලා හරියන්නේ නැහැ නේ. දැන් ඔයාලට හිතන්න පුළුවන් ජීවිතයේ යෙදෙන නැති දෙයක් අරගෙන අර විඥානීය කියන්නේ මේකයි අර විඥාපච්චය. දැන් මේ විනෝදයක් ඔයාලට අයිති නෑ නේද? ඔය හිතන්න වෙන්නේ නෑ. හිතන්නේ නම් ඔයාලට හිතන්න දෙයක් තියෙනවා. ඔයාලට දැනෙන දෙයක් වෙන්නට. ඒක හිතලා ඒතනින් අසරණ වුණාට පස්සේ තමයි අන්න වෙන එකක උපකාරයක් ඕනේ. එතෙක් වෙන එකක් ඉගෙන ගන්නෙම නිකන් ඕනෑවට එපාවට. වෙන ප්‍රශ්නයක් තියෙන්නේ. ඒකයි බුදුරණවහන්සේ ධර්මයේ වල ධර්මය අහන්නේ. ධර්මය අහන්නේ නැත්නම් හිතන්න දෙ කට්ටිය. ධර්මය අහනවා හිතන කට්ටිය. අහුවනම් ඒ ධර්මය ඇහිමෙන්ම සිදුවෙන එකක් වෙනවා. මාර්ගෙට බැහැ ගැනීම. ඊට පස්සේ නෙමෙයි. ඒ ධර්මය ඇහිමෙන්ම සිදුවෙනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් මාර්ගයට බැහැලා නැතුව ධර්මයට අහනවනම් මාර්ගයට බැහැලා නැත්තම් එයාලගේ එකක් නෙමෙයි ඔක්කොම නෑ. සත්‍වික වේසී නෑ. හිතන ගතිය නෑ. ඊළඟට ඒ කට්ටියන්ගේ හිතන ගතියක් නෑ. හිතන ගතියට නැමෙන්නෙත් නෑ. මේ අර නිකන් රොඩ විතරයි තියෙන්නේ. ඒක මේ ළඟදී සුත්ත නිපාතේ තියෙන සූත්‍ර වල ලස්සන පැහැදිලි වෙනවා. රොඩක් තියෙනවා. ශ්‍රමණත් එක රොඩක් තියෙනවා. නිරෝධයක් නෑ. එයාලා හිතන ගතිය නෑ. ධර්මයක් අහලා මාර්ගයට බැස්සේ නැහැ කියලා කියන්නේ එයාලා හිතන ගතියක් නැහැ, ගුණ ධර්මයක් නැහැ, රොඩක් විතරයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය හිතන ගතිය අවිල්ල ධර්මය වුණා අනිවාර්යයෙන් මෙයා මාර්ගයට බැස ගන්නවා අම්මයි. නොබැසගෙන ඉන්නේ. හැබැයි ඒකට ඒ ගතිය හොඳට ඉස්මතු වෙන්නට ඕනේ. ඒක ඉස්මතු වෙන්නට ඕනේ, ඕනකම දැනෙන්නට ඕනේ, අසරණකම උපරිමයේ දෙන්නට ඕනේ. ඒ නිසා කරණක් හොයන්නේ. අද බලෙන් ඔම කටින්ද ඔයා දැන් මේක හිතන්නකෝ ඈ. වැඩක් තියනවද ඔයාලට මං කිව්වට?
ඔයාට වැඩක් තියෙනවා. දැන් ඔයාට මං කියව දෙක හිතන එක. දැන් ඔයාට මං කිව්වා වගේ ජීවිතේ ගැන හිතන්න නෙමෙයි. දැන් ප්‍රශ්නයක් තියෙනවානේ. මං ඔයාට කියනවා හරි දැන් ඔකට සංඥාව ගැන හිතන්න, උසංකාර ගැන මේවා ගැන හිතන්න. ඉතින් ඔයාට අදාළ නැහැ නේද? මං කිව්වට. හැබැයි ඔයාට ඕක හිතලා ස්වාමීන් වහන්සේ මේක නම් හරිම ප්‍රශ්නයක්. සාරාංශ මේක වෙන්නේ කොහොමද? මේක වෙන්නේ කොහොමද? මේක වෙන්නේ කොහොමද? දැන් ප්‍රශ්නයක් කියලා මගෙන් අහන්නේ. දැන් කියලා දෙන්න පුළුවන්. අන්න අසරණ වීම කියන්නේ. එතෙක් ධර්මය ඇහුවට වැඩක් නැහැ. එතෙක් කල යුතු ධර්මය අහනවා මතක තියාගන්න එක විතරයි. ඒ කියන්නේ සත්‍යයනා කළා මතක තියාගන්න ඕනේ සියල්ලම. ඒක පැත්තකින් අපි තියාගෙන ඉන්නවා. නැතුව අසරණකම නැතුව කොච්චර ධර්ම ඇහුවා. හරියට ලෙඩෙක් නැති කෙනෙකුට බෙහෙත් දෙන්න යනවා වගේ වැඩන්නේ. ලෙඩ නැති කෙනෙකුට බෙහෙත් දෙන්න යනවා. ඉතින් බෙහෙත් දෙන්න බෑනේ. ඉස්ලාම දැන් අපි හිතමුකෝ පිස්සෙකුට පිස්සට පිස්සුයි කියලා දන්නේ නැතුව හොරෙන් බෙහෙත් දෙන්න ඕනේ මිස ඔයාට පිස්සු මම ඔයාට බෙහෙත් දෙන්න බොන්න ඕනේ කියලා බෙහෙත් බොයිද? නෑ. එයා කියන්නේ උඹලට පිස්සු කියලා. එහෙනම් ඊළඟට එයාට කියලා දෙන්නවා බෙහෙත් දෙන්න කලින් සාමාන්‍ය සමාජයේ තියෙන හිතන විදියයි එයා හිතන විදිය අතර පරස්පර භාවය. දැන් මොකද තේරෙන්නේ? දැන් එයාට තේරෙනවා මට පිස්සු. එහෙනම් මේ බෙහෙත් ටික බීපන්. දැන් මොනවා? හැබැයි අර හේතු ගන්නට අමාරුද? ඒකට අමාරු මොකක්ද? පිස්සු කෙනෙකුට සමාජයේකයි එයාගේ ස්වභාවය අතර වෙනස තමයි හේතු ගන්නට අමාරු. ඒක හේතු ගන්නවා නම් මේ අර කට්ටිය හරීම මම මෙහෙම අර ඒ කට්ටිය හරීම මම මෙහෙම. දැන් මොකද වෙන්නේ? මට පිස්සු වෙන්නේ. දැන් මේ සූට් එකට හම්බුනා ඊළඟට. එයාට අර ලෝකයට පේන දෙයට එහා කියන දෙයක් වුණාට පස්සේ මට පිස්සු. අද පිස්සු කියලා හම්බුණා නම් අපි බෙහෙත් ටික බීපන්. දැන් බෙහෙත් බොන්න පුළුවන්. පිස්සු නැතුව බෙහෙත් බොන්න. ඒ කියන්නේ පිස්සු කියලා දැනගන්න නැතුව බෙහෙත් බොන්න ගියොත් එහෙම විසික් කරනවා. නැත්නම් වෙන මොකක් හරි කරනවා. බොන්නේ නේ. අද ධර්මවල වෙලා තියෙන ඕනෝ. ඉතින් ඒ නිසා ඔයාලව හිතන කරන නියම. ඔය විදිහට හිතන්න. මොම හිතන්න කවදාවත් ධර්ම දෙන්න බෑ. කොච්චර ඉගෙනගත්තත් තියෙන්නේ නැහැ. මුන්න දෙයක් කරත් තියෙන්නේ නැහැ. ඒ ධර්මයේ ගැන ප්‍රඥාවන්තයෝ. ඉතින් හිතලා නැහැනේ. අර මේ ළඟදී මම කිව්වේ මේ හැංගෙනවා කියලා. හැංගීමක් නෙවෙන්නේ. හතර වයිඩ හැංගෙනවා. හැංගීමක් වෙන්නේ. කිසිම ප්‍රඥාවක්. එතෙන් මම හිතනවා. ඒක හරි හොඳයි. මම හිතන්නේ හරි හොඳයි. තව ඕක හිතන්න. තව ගොඩක් දුර හිතන්න. හිතනකොට හොඳට හිතීම ඇති වෙනවා. බලනකොට මම හරි ෂෝක්. ඒ කියන්නේ එක එක පැතිවලින්, ඒ කියන්නේ ඔය එක එක පැතිවලින් හිතනකොට අපිට හිතීම වර්ධනය වෙනවා. එක එක පැතිවලින්. හිතන්න. හිවණන්ද තියෙනවා මට කියන්නේ මම දුණා කියනද හිවණෙන් බේරෙන්නේ මට තේරෙන්නේ නැති එකම දේ තමයි මට කවදාවත් මට ගෙලෙන්න බෑ කියන එක නේද? ඔව්. කියන්නේ එක්ක මට හිවණල්ල නොදැනියයි ඒකට හිවණල්ල නැහැ කියලා හරි මොකක් හරි නේද? ඒක නම් ඇත්ත නොදැකීමනේ පළවෙනිම කාරණා. ඒක නේ බුදුරණවහන්සේ දර්ශනයක් ඉස්සෙල්ලාම දෙන්නේ. ඇති කරගන්න උපකාර කරන. අයින් කරන්න දෙන්නේ දර්ශනයක් ඇති කරගන්න. හිවණල්ල මමයි ඉරමණල්ලයි කියන මෙන්න මේ කාරණාවෙන් වුණක් ආවට පස්සේ එයා කවදාවත් හිවණල්ල අයින් කරන්නෙත් නැහැ. අයින් කරන්න උත්සාහ ගන්නෙත් නැහැ. අයින් කරන්න හිතන්නෙත් නැහැ. හිවණල්ල පස්සයක් නොවි ජීවත් වෙනවා. යම් දවසක සමානති මරුණ දවසට ඒක ලෝකෙ මට්ටමේ ලෝකෙ මරුණ යුගමාවල හේවණල්ල නැහැ. ඒ හේවණල්ල නැහැ. එච්චරයි. අනිවාර්යයි තමයි ධර්මයේ තුලින් සක්කාය නිරෝධය වුණාම ඊතර වෙනවා එච්චරයි. එතකොට ලෝකේ ඉන්න සෝතාපන්න කෙනෙක් කියන්නේ ලෝකේ සාමාන්‍ය කෙනෙක්. වෙනස තියෙන්නේ කෝණේ විතරයි වෙනස්. දැන් අපේ සෝතාපන්න කෙනෙක් කියලා මතක් වෙන්නේ රහතන් වහන්සේලා වගේ කට්ටිය. වැරදි කරනවා, කෙලෙස් එක්ක ඉන්නවා. වෙනස තියෙන්නේ කෝණේ වෙනස්. කෝණේ වෙනසක් විතරයි. එයා අනිවාර්යයෙන්ම රහත් වෙනවා කියන වෙනසන්නේ ඒකයි. එතකොට මේ කෝණ වෙනස් වෙන්නේ මොකෙන්ද? හිතපු නිසානේ. අපි සෝතාපන්න කෙනෙක් මනින්න යනවා මේ රාගයෙන් නැති. ඊළඟට අර නිකන් අමුතු කියන්නේ ශ්‍රමණෙක් කියන්නේ රහතන් වහන්සේ කෙනෙකුගේ ගතිය
වයින් වෙනවා මේ සෝතාපන්න කෙනෙක්. නැත්නම් අනාගාමී කෙනෙක්. ඒක නෑ කවදාම. ඒක තියෙන ඇත්ත ඉන්නවා. ඒ වගේ සාමාන්‍ය තියන ශ්‍රමණ ස්වරූපයේ සංවරකමත් එක්ක. ඒකම නැතු එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. සෝතාපන්න කෙනා ඉතින් රහත් වුණාට පස්සේ ඒ කාරණා ඉතින් එහාට යනවා. දර්ශනීය නැති විතරයි. ඒක තනිකරම ප්‍රඥාවත් එක්ක. දැන් අපි එකට කරන්න යන්නේ ප්‍රඥා වර්ධනය යන එක නෙමෙයි. ප්‍රඥාව ඇති කෙනාට ශ්‍රමණ ජීවිතය තුළින් කරන්න ටිකක් තියෙනවනේ. රහත් වෙන්න ඒ ටික කරන්න යන්නේ. ඒක කරන්න එපා කියන එක නෙමෙයි කරන්න ඕනේ. මේක කරන්න වෙන්නේ නැහැ කවදාවත්. දර්ශන ඇතිවීම එක ප්‍රඥා ඉදත් පැහැදිලි සම්මාදිට්ඨිය නේ. ඒක තමයි එක. ඉතින් ඒ කාරණා තමයි එකට තියෙන්නේ. ඊගෙන් සංග ඒක අර මෙහෙමක් තියෙනවා දැන් අපිට ගිහිල්ලා තියෙන්නේ හේවණල්ල නැති කෙනෙක් නේ යා. අපිත් හේවණල්ල නැති කරගන්න ඕනේ අපෙන් යන්නේ. වගේ එකක් තමයි. කියන්නේ මට දැන් මේ කියන කාරණාත් ටික හිතුණා. දැන් අපි මම දුවන්නේ අතන අන්න හේවණල්ල නැති කෙනෙක් සෝතාපන්න කෙනා හරි රහතන් වහන්සේ හරි කියලා මම ගත්ත කෙනා ඔව් කෙනෙක් කියලා අල්ලගෙන ඉන්නේ. අන්න ඒ කියන්නේ ඇත්තටම ධර්මයේ ඇත්තටම කිව්වොත් සෝතාපන්න හරි රහත් හරි වෙන මොකක් හරි කෙනෙක් ගැන මැනලා හොඳ නරක නිශ්චය කරන්නේම ධර්ම නැති නිසා. අය අපට අදාළ නැහැ කෙනෙක් මැනලා කෙනෙක් ඒ කියන්නේ ධර්මදී බණ කෙනෙක් අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි අදාළක් තියෙනවද නෑ. ධර්මේ වුණාම ඒ ධර්මතාවයට මුහුණ දෙලා ඉන්නවා එච්චරයි. අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි කියන කතාවක් අදාළම නෑ. හැබැයි සෝතාපන්න කෙනාගේ දැන් අපි හිතමුකෝ වැදගත් නම් කෙනෙක්. එතකොට අර මේ මගපල මනින්න එක නෙමෙයි. වැදගත් නම් නිවැරදි දෙයක් නම් යම් කිසි කෙනෙක් කියන්නේ ඒකට නැමීම කියන එක වෙනම එකක්. මගපල හොයන එක නෙමෙයි. අද තියෙන්නේ මගපල මේනියාවක් නේ. අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඔන්න ඔය විදිහට හරි හිමීට කියන්නේ සත්‍යවාදීව කලයුත්ත ලහිලගේ කලියුත්තේ විදියට කරනවා නම් ආයෙත් මේ සත්‍ය හොයන්න උපකාර කරන්න තියෙනවනම් ඒත් එක්කම යනවා. නිකන් බලහත්කාරයෙන් වෙන දේවල් හිතුවට නැද්ද දුකයි පසුතැවීමයි අයියෝ නෑනේ මෙච්චර කරත් නෑනේ මෙහෙම කරත් නෑනේ මට බැයිද. ඉතින් මට බැයිද කියලා හරියන්නේ නැහැ. කරන්නේ නැතුව කරන්න බෑ නේද? ඒක හරියට මේ වගේ. බීජ ටිකක් තියෙනවා කොහේ හරි අන්න අනිත් පැත්ත බලාගෙන කියනවා අයියෝ පැලවෙන්නේ නැහැ. දැන් බීජ ටික ගන්න අර කාමරයට. අර කුඹුර දිහා බලන් කියනවා චිකේ පැලවෙන්නේ නැහැ. මට බෑ මේවා කරන්න. මේක පැලවෙන්නේ නැහැ. කොච්චර කරත් පැලවෙන්නේ නැහැ. දැන් අතන තමයි බීජ ටික ඔක්කොම හිමි කර කර ආදින. කුණු වෙලත් යනවා. අරගේ වල්ත් දෙනවා. පැලවෙන්නේ නැහැ නේද? ඔන්න වගඩක් එන්නේ. බීජ ටික පැත්තකින් තියෙද්දි අර කුඹුර කටයුත්ත කරනවා නම් එයාට මේ අයියෝ පැලවෙන්නේ නෑනේ. මොකොත් එහෙම එකක් එනවද? නෑ. කලියුත් දිගට කරගෙන යනකොට පැලයක් ගන්න ඕනකමකුත් නෑ. දැන් ඔයාලට කුඹුරු හාන්න යනකොටම දැන් ඔන්න වල් ටික කරන අයියෝ පැල අද වීකෝ කියලා බී ගන්න එනවා. නෑ. ඉස්සෙල්ලා වල් ටික අයින් කරා. ඊළඟට කුඹුර කෙටුවා. දැන් ඊළඟට අර වල් ටික අයින් කරද්දී කුඹුර කොටද්දී අනේ වීකෝ කීකේ මන්දෝස් සාහිත්‍යයක් මෝඩකමක් දෙන්නේ. මෝඩකමන්නේ. එයා කවදාවත් කරන්නේ නැහැ. එයාට කරන්න තියෙන්නේ වල් ටික අයින් කරලා කුඹුර කෙටුවා. කුඹුර කොටලා පොහොර දැම්මා, වතුර දැම්මා. ඊළඟට අවශ්‍ය කාලේ බීජ පැල කරා. අනේ අද නෑනේ. ඔය එකක්වත් ඉන්නේ නෑනේ. අද කරන්නේ ඔන්න ඕක. අද වල්ගස් එකෙන් වී වලන්න බලාපොරොත්තු වෙනවා. අන්න කුඹුරක් තියෙනවා, අන්න අර වී තියෙනවා, අන්න වල්ගස් පැවිලා. මේ වී නෑනේ මේකේ. මේකේ වී නෑනේ. මේ මං උදුරනවා වී නෑනේ. ඔන්න වගඩක් කරලා. අවසානයේ කියන්නේ සිදු වෙන කාරණාව දැන් ලබා ගන්න යනවා වැඩ පිළිලක් එක්ක. ඔය විදිහට කරන්න කියන්නේ මුලින් පටන් ගන්න කවුරු කැමති නේද? හැමෝම කැමති කරටි අල්ලන්න. එච්චරට මොකද? ඒ කියන්නේ ගහකට නගින්න දෙනවා. මුන් තල්ලේ ඉඳලා බෑ. හොඳ පොල්ගෙඩි ටිකක් උඩ තියෙන පොල් ගහ. උඩ පනිනවා බුදුම විදිහට පොල්ගෙඩි කඩන්න. අඩි වෙන බර ගන්නක් උසයි. අඩි 100ක් විතර උසයි ගහ. උඩ වයින්නවා පොල්ගෙඩි කඩන්න. ඔන්න සමහර කට්ටියන වලල්ල බැඳගෙන හීන් සීල නගින. නගල කඩාගෙන බහින. අනේ කට්ටිය පොල් නේ නැත්තේ ගස් නගින්න ඕනේ නැහැ. පොල් ඕනේ නැත්තේ. ඔන්න ඔයගේ තමයි.
කොච්චර හිතන්නකොත් හිතන්නේ නැති යන්නේ. ඇත්තට ඔයාලා මං කිය හොඳයි ඒකයි. ඔයාලට හරියට කියලා දෙන්න පුළුවන්. මොකද කියන දේ කරනවනේ. කියන දේ ඒ විදිහට කරනවා නම් එතනින් එහා දෙයක් හදාගන්නේ. කියන දේ හරියට කරන්නේ නැත්තම් ඒ හිතන දේ දැන් ඔයා ඔය හිතන විදිය කතා කරන්නේ ඒව හරියම වටිනවා. එතකොට ඔයා ඔය හිතන විදිය දැන් ඔයා ඒ හිතපු කාරණා තුල දැන් ඊයේද කොහෙද කියපුවම වැරදි කියලා කිව්ව සමානයි කියලා ගන්න එක වැරදි. දැන් අද හිතන කාරණා දැන් මං හරි දේට හරි කියනවා වැරදි දේට වැරදි කියනවා. එතකොට ඒ කාරණා ඔයා කියන නිසා මට මේ ඔයා හිතනවා ඔයා කියනවා. ඔයා හරියට හිතනවා මට කියන්න එනවා මම. තමන්ගේ මාන්නක්කාරකම වෙනවනම් හිතන්නේත් නැහැ හිතන දේ කියන්නේත් නැහැ. ඇයි එයා අයියෝ වැරදිද දන්නේ නැහනේ. අයියෝ හරිද දන්නේ. අනේ මෙහෙම හිතන හරියන්නේ නැහැ. අනේ මේකටනේ. ඒ තමන්ටමනේ කරගන්න හදන. තමන්මයි කරගන්න හදන. කලල මිත්‍රයෙක් නැවෙනවා කියවට නැමෙන්නෙම නැහැ. සෝර්සායමයි කරන්නේ. ඒ කොච්චර නැත්තේ. හරියට හිතනවා නම් එයාට ප්‍රශ්නයක් කියනවා. එයාට නැමීම තියෙනවා. එයා අනිවාර්යෙන් කතා කරනවා. හරි වැටෙනවා. මම හිතන්නේ